ඔයාලට ගිය සතියේ ටියුට් එකේ ප්‍රශ්න කීපයක් කරන්න කියලා කිව්වා. ඒක අපි උත්තර කතා කරලා පාඩම් පටන් ගන්නවා. ඊට අමතරව මෙහෙම එකක් මම කියනවා. හරිද? දැන් ඔයාලා පේපර් එකක් ලියපු නැති නිසා ඉදිරි සතිය වගේ මම පේපර් එකක් දෙනවා හැමෝටම. හරි. පේපර් ගන්න පුළුවන් අය කියන්නේ මෙහෙට ඇවිල්ලා මම එයාට print out දෙන්නම්. අනිත් අය කියන්නේ මම එයාට PDF කරන්නම්. හරි. මේ පේපර් එක දවසක් හෝ දෙකක් ඇතුළත හරි මම වෙලාව කියන්නම් හරියට දවස් දෙකක් ඇතුළත වගේ දවසක් හරි දෙකක් හරි ඇතුළත ලියලා මට ආපහු පේපර් එක දෙන්න ඕන. හරි. ඒතකොට ඒක එවන එක PDF වලින් එවන්න බෑ. එවන එක මට ගෙනල්ලා දෙන්න ඕන. හරි පේපර් එක. ලියපු පේපර් එක ගෙදරදී ලියලා තනියම ලියන්න තනියම ලියන්න උත්සාහ කරන්න. ඒකට බලා ගන්න පුළුවන් තමන්ගේ මට්ටම මොන ප්‍රමාණයද කියලා. මම ඒක කියන්න හොඳ ලබන සතිය ඇතුළත මම පේපර් එක දාන්නම්. පේපර් එකක් දාන්නම්. ඒකට උත්තර ලියලා ඒ පේපර් එක මට ආපහු ගෙනල්ලා දෙන්න ඕන. දුරින් ළමයිට PDF එක ගන්න පුළුවන්. මම PDF එක දාන්නම්. අනිත් අයට ඇවිල්ලා අවශ්‍යයි. හැබැයි මට ගාන කියන්න ඕනේ නැත්නම් වැඩිපුර පේපර්ස් ගහලා අපතේ යන හින්දා අවශ්‍යයි කියන මම එයාට print out එක අරන් තියන්නම්. හරි. ඒකක්. එතකොට මේ පේපර් එක ලියන්න ඕන. පේපර් එක ලියන්න. මොකද පේපර් එක දැන් ලිව්වේ නැහැනේ ගොඩක් කාලෙකින්. ඒක නිසා. තව එකක් ඉතින් මෙහෙම එකක් තියෙනවා. අපි ඉංග්‍රීසි පේපර් වල කොපි කරන්න ටිකක් අමාරුයි ඉතින්. හරිද? කොපි කරන්න ටිකක් අමාරුයි. මොකද අපි එකම ප්‍රශ්න නෙමෙයිනේ. ප්‍රශ්න වෙනස් වෙනවා. ඉතින් මම ටිකක් කල්පනා කරලා උත්තර ලියන්න ඕන. හරි. අනිත් එක ටියුට් ගත්තේ නැති අය ඉන්න අය ටියුට් ගන්න ඕන. හරිද? ටියුට් ගත්තේ නැති අය ඉන්නවා. ඒ අය ටියුට් ගන්න. හරි. ඊළඟ දවසේ ඉඳලා ටියුට් ගත්ත අයට වෙනම අංකයක් දෙනවා. ඒ අංකෙන් ලොග් වෙන්න ඕනේ. හරිද? රයිට්. ඒක මං කියන්නම් ලබන සතියේ මං ගෲප් එකට දාන්න. හරි. පේපර් එකත් හෙටත් පන්ති තියෙනවා. පේපර් එක මං මේ හෙට පන්තියෙන් පස්සේ දවසක තමයි දාන්නේ. හරි. රයිට්. දැන් බලා ගන්න question number 8 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ මේ question number 8 8 වෙනි ප්‍රශ්නේ මේකට answers ලියන්න කියලා prepositions වලින් තියෙන්නේ. නිපාත පද වලින්. එතකොට ඕකේ උත්තර 6යි ඕනේ. prepositions තියෙනවා 8ක් විතර. වැඩිපුර වෙන්නත් එක්ක. ඒක නිසා පැටලෙන්න පුළුවන්. මොකද වැඩිපුර උත්තර තියෙන හින්දා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් උත්තර තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනාවෙන් answers දාන්න ඕන. right. දැන් ප්‍රශ්නේ බලා ගන්න. last night මේක තමයි paragraph එක. I was sitting පළවෙනි හිස් තැන blank ඊට පස්සේ table. I was sitting එතෙන්ට එන උත්තරේ preposition එක තමයි මම ගන්න උත්තරේ at.
I was sitting at the table. මම මේසය ළඟ වාඩි වෙලා හිටියේ. at කියන එකේ near කියන අදහසක් තියෙනවා. ඒකයි හොඳද? I was sitting at the table. I wanted to read a story book. මට ඕන වුණා කතා පොතක් කියවන්න. ටියුට් එකේ බලා ගන්න ප්‍රශ්නේ. But my table was untidy. මගේ මේසය අපිලිවලයි, untidy. Some of my books were මගේ පොත් කිහිපයක් blank එකක් the table and a pair of socks were අයිමත් blank එකක් the floor. ඒ කියන්නේ මගේ මේසය අපිලිවලයි. Some of my books were මගේ සමහර පොත් වගේක් තිබුණා ඇඳ යට. එතකොට අපි ලියමු under the table, under the bed. මේසේ යට තිබුණා. And a pair of socks were මේස් තිබුණා on the floor. පොළව මතු පිට කියන එක on the floor. බිම තිබුණා socks මේස්. I opened the cupboard. මම cupboard එක open කරා උදේ වරුවේ. The morning කියන එක එතන හතරවෙනි ස්ථානට එනෝනේ in the morning. අපි කියන්නේ එහෙම in the morning, in the evening. ඒ වගේ තමයි අපි දවසේ වෙලාව කියනකොට උදේ නම් in the morning. හවස් වරුවේ නම් in the evening. රැට අපි in පාවිච්චි කරන්නේ නැහැ. රැට at night. හරි. ඒ වගේ preposition එක පොඩ්ඩක් වෙනස් වෙනවා. රැට in ගන්න නැහැ. රැට at. I opened the cupboard in the morning to search for a book. පොතක් හොයන්න cupboard එක ඇරියා උදේ. It was still open. තාමත් ඒ cupboard එක ඇරලා හැමම. And some my dirty uniforms කියලා තියෙන. ඒකට උත්තරේ එනවා of. Some of my dirty uniforms මගේ කිලිටු ඇඳුම් were on the chair පුටුව උඩ. This was actually troublesome. Troublesome කියන්නේ කරදරකාරී. මේ ඔක්කොම අවුල් untidy නේ කාමරේ. එතකොට මට මේක කරදරයක්. මට එහෙනම් 6 වෙනි උත්තරේ for me. This was actually troublesome for me. Finally I thought of arranging my room nicely. අවසානයේදී මන් තීරණය කරා to arrange the classroom nicely. පන්ති කාමරය පිළියෙල කරන්න. එතකොට මෙන්න මේ උත්තර 6 එන්න ඕන. හරිද? පළවෙනි එකට at, දෙවෙනි එකට under, තුන on, 4 in, 5 off, 6 for. ඔන්න ඔය answers ටික එන්න ඕන. ටියුට් නැති අය ඉන්නවා නම් උත්තර ටික දාගන්න. ටියුට් එක හම්බුනන් පස්සේ ටියුට් එක අරගෙන උත්තර ටික දාගන්න. හරිද? ප්‍රශ්නය. Read the following dialogue. Fill in the blanks of the summary given below. Select a suitable word, phrase from the dialogue. කියන්නේ මුලින්ම dialogue එකක් දීලා තියෙනවා. ඉතින්ලා dialogue එක කියවන්න ඕන. ඊට පස්සේ dialogue එකකින් තියෙනවා summary එකක්, සාරාංශයක්. ඊට පස්සේ සාරාංශයේ හිස්තැන් පුරවන්න ඕන dialogue එකෙන් වචන අරගෙන. හරිද? dialogue එකෙන් වචන අරගෙන හිස්තැන් පුරවන්න ඕන එක තමයි තියෙන්නේ. right, දැන් බලමු. ඉතින් අපි dialogue එක බලලා ඉමු. Interviewer
What was your first job, Mr. Roy? ඔබගේ පළවෙනි ජොබ් එක මොකක්ද? රෝයිගෙන් අහන ඉන්ටර්වියුව ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණය කරන කෙනා. Mr. Roy reply එකක් දෙනවා. I can remember it very well. මට ඒක හොඳින් මතකයි. I had just graduated and got married. උපාධිය අරගෙන විවාහ වුණා විතරයි. Two important things. ගොඩක් වැදගත් දේවල් දෙකක්. විවාහ වීම අනිත් එක උපාධිය ගැනීම. My wife got a teaching job in Mahiyanganaය. wife ලැබුණා teaching appointment එකක් මහියංගනයට. We went there together. අපි දෙන්න එකට ගියේ. Interviewer, so you were waiting for your luck. වාගේ waiting for your luck කියන්නේ වාගේ අවස්ථාව වෙනකම් බලාගෙන හිටියා නේද කියලා අහනවා. Well, we took some time to settle there in that small beautiful village. We took some time to settle there කියන්නේ අපි ස්ථාවර වෙන්නේ එහෙ ගිහිල්ලා ඒ ගමේ ටික කාලයක් ගත වුණා. One day the principal of my wife's school came to see me. එක දවසක් ඉස්කෝලේ wife ගේ ඉස්කෝලේ principal එයාව හම්බෙන්න ආවා and said you are a graduate. එවිලක ඔයා උපාධිධාරියෙක්. And we have many vacancies in the school. පාසලේ ගොඩක් vacancies තියෙනවා. ඒ කියන්නේ ගුරුවරු හිඟයි. ඒක නිසා principal level එහෙම කියලා තියෙනවා. interview අහනවා. So you decided to be a teacher. interview අහනවා. ඔයා ඒතකොට decide කරාද තීරණය කරාද teacher කෙනෙක් වෙන්න. Mr. Roy, yes, I took the job and was to teach most of the classes with very few students. එයා කියනවා මම ජොබ් එක අරගත්තා. උගන්වන්න පටන් ගත්තා. With classes of very few students. ළමයි කීප දෙනෙක් ඉන පන්ති ගත්තාම ළමයි කීප දෙනා ඉන්නේ. ඒ පන්ති වලට උගන්වන්න පටන් ගත්තා. But interviewer, but you had no experience or anything of teaching at all. Any training of teaching at all. Or you had no experience වට අත්දැකීම් නැහැ. training එකක් නැහැ නේද? teaching කරන්න. Yes, that is true. It was Mr. Roy කියන ඔව් ඒක ඇත්ත. I attended the trainings and was a volunteer teacher. මම attended the trainings පුහුණුවීම් වලට සහභාගී වුණා. and a volunteer teacher කියන්නේ ස්වේච්ඡා ගුරුවරයෙක්. So that is how I became a teacher. එහෙම තමයි ගුරුවරයෙක් වුණේ. I taught them English which gave me much pleasure. එතකොට he taught the students English. ඉංග්‍රීසි ඉගෙනුවේ which gave me much pleasure කියන්නේ ඒකෙන් ගොඩක් ලොකු සතුටක් ලැබුවා. Interviewer, well, how did they learn the language? කොහොමද වුන් භාෂාව ඉගෙන ගත්තේ? Mr. Roy, they loved me a lot and the subject too. They loved me a lot කියන්නේ ළමයිත් මට ගොඩක් ආදරේ. ඒ වගේම භාෂාවටත් ගොඩක් කැමතියි අය. ඉංග්‍රීසි භාෂාවට. I did a lot of language games with them and they learned with a lot of fun. මම ගොඩක් language games කරා. ළමයි විනෝදයෙන් ඉගෙන ගත්තා. They started using the language they learned in the classes. class එකේ ඉගෙන ගත්තු language එක ඒ කට්ටිය use කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ භාවිතා කරන්න පටන් ගත්තා. I really enjoyed the way they were learning and using it without any fear. I really enjoyed the way they were learning and using it. කට්ටිය ඉගෙන ගැනීම ඒ වගේම භාෂාව භාවිතා කිරීම බය නැතුව. ඒක දැකලා මම ගොඩක් සතුටු වුණා. Interviewer, so as a teacher you have come a long way now. කිව්වතර ගුරුවරයෙක් විදිහට ඔයා දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. Mr. Yes, but still I love my first experience as a teacher in that village school.
Mr. Roy කියන ඔව් මම තාමත් ඒ වුණාට කැමති ඒ පළවෙනි අත්දැකීමට ටීචර් කෙනෙක් විදියට විලේජ් ස්කූල් එකේදී එයා ලැබපු. දැන් ඕක තමයි ඉන්ටර්විව් එක. ඩයලොග් එක. අපිට කියනවා මෙන්න මේ ඩයලොග් එක කියවලා ඉවර වෙලා මේකේ හිස්තැන් පුරවන්න කියලා. හරිද? එතකොට ඒ උත්තර ආන්සර්ස් ගන්න ඕන ඩයලොග් එකකින් ගන්න ඕන. දෙබසෙන් උත්තර අරගෙන තමයි මේක පුරවන්න ඕන. හරිද? right. දැන් බලමු කොහොමද උත්තර ෆිල් කරන්න කියලා. ප්‍රශ්න අංක 9. බලන්න සමරි එක මෙහෙමයි යන්නේ. The interview is with a blank එකක්. Mr. Roy has got married. Mr. Roy has got married after getting ආපහිස්තනක් from a university. දැන් එතන පළවෙනි හිස්තැනට මොකක්ද එන්න ඕනේ? The interview is with a blank එකක් තියෙනවා. ඊට පස්සේ Mr. Roy has got married after getting අපහිස්තනක් from a university. පළවෙනි හිස්තැනට the interview is with the interview එක තියෙන්නේ කාත් එක්කද? ඔව්. ඒතර මේ ඉන්ටර්වයුව එක තියෙන්නේ කියලානේ තියෙන්නේ. අපි දන්නවා දැන් හිස් තැනට කලින් තියෙනවා නම් මොනේ අපි උත්තර ලියන්නේ. මෙතෙන්ට කියන එකේ තේරුම එකයි. කියන්නේ එකයි කියන එක. එතකොට මෙතෙන්ට එන්න ඕන singular noun එකක්. හරිද? මොකද මම කියලා දෙනවා determiners වලදී and the කියන්නේ මේවට අපි කියනවා articles and the කියන තුන මේ articles අපි දාන්නේ නාමපද ඉස්සරහින් articles දාන්නේ නාමපද ඉස්සරහින් විතරයි. එතකොට කියලා ආවම ඉස්සරහින් එතකොට අපි දන්නවා පිටිපස්සෙන් එන්න ඕන නාමපදයක්. මෙතනින් නාමපදයක් එන්න ඕන. හරිද? ආටිකල් එකක් ආවම නාමපදයක් එන්න ඕන පිටිපස්සේ. හැබැයි ආවම අපිට දාන්න පුළුවන් singular noun එකක්. ඒක වචන නාමපදයක්. එතකොට මම උතන පළවෙනි හිස්තැනට දානවා teacher කියලා. The interview is with a teacher. මේ ඉන්ටර්විව් එක ටීචර් කෙනෙක් එක්ක. ගුරුවරයෙක් එක්ක.
ඊට පස්සේ Mr. Roy has got married after getting Mr. Roy විවාහ වුණා after getting blank එකක් from a university විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ගත්තැන් පස්සේ එයා විවාහ වුණා හරිද එතකොට Mr. Roy has got married after getting අපිට ගන්න තියෙන්නේ dialogue එකකින් උත්තර ගන්න ඕනේ after getting මෙතනට එතකොට දාන්න වෙන්නේ ඒ වචන නම් මේ dialogue එකේ නෑ හරිද graduate කියන එක උපාධිධාරියෙක් කියන එක දැන් මෙතන උත්තරේ නම් එන්න ඕන Mr. Roy has got married after getting a degree from a university කියලා එන්න ඕන උත්තරේ after getting a degree from a university මොකද after getting graduated කියලා ගන්න බෑ ඒක verb එක විදිහට යන්නේ but after getting a degree from a university as his wife got a teaching appointment to මයංගනයට teaching appointment එකක් ලැබුණ නිසා යාගේ wife ට they decided to go there ඔවුන් තීරණය කරා එහෙ යන්න දෙන්නම එකට එහෙනම් together තනියම නෙමෙයි wife විතරක් නෙමෙයි ගියේ Mr. Roy ගියා one day එක දවසක් Mr. Roy met the of his wife's school එතකොට wife school principal තමයි හම්බුනේ එහෙනම් principal උත්තරේ one day Mr. Roy met the principal of his wife's school who invited him to help the school the principal මෙයාට ආරාධනා කරා ඉස්කෝලේට උදව් කරන්න කියලා he accepted it ඔහු ඒක පිළිගත්තා and decided to be a තීරණය කරා volunteer English teacher කෙනෙක් වෙන්න. ඒතර volunteer English teacher. volunteer කියන්නේ ස්වේච්ඡා. ඒ කියන්නේ පඩි නෑ. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. He enjoyed teaching the subject. ඔහු භාෂාව උගන්වලා ගොඩක් විනෝද වුණා using a lot of අපිට ගන්න වෙන්නේ he enjoyed teaching the subject using a lot of language games කියලා තමයි ගන්න වෙන්නේ ඔන්න ඔය විදිහට ඔය විදිහට answers ටික එන්න ඕන හරි එතකොට පළවෙනි උත්තරේ teacher දෙක degree තුන together හතර principal fifth one volunteer and the last one language games right ඊළඟට question number 10 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ බලන්න
10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ question number 10 note එකක් ලියන්න තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. Your teacher asks you all to write an essay for a competition. teacher කිව්වා ඔයාලා ඔක්කොටම essay එකක් ලියන්න කියලා competition එකකට තරඟයකට. Your best friend has got absent that day. ඔයාගේ හොඳම යාළුවා එදා absent වුණා, එයා ආවේ නැහැ. Write a note to him or her giving information about the competition. මේ තරඟය ගැන කියලා යාළුවට note එකක් ලියන්න කියලා කියනවා. Mention the following in the note. note එකේ මේක සඳහන් කරන්න. Use about 40 to 50 words. මෙන්න මේවා තියෙන්න ඕනේ. The topic and the number of words. මාතෘකාවයි වචන ප්‍රමාණයයි. deadline කියන්නේ ඒක බාර දෙන්න තියෙන අවසාන දිනය. මේ වචනේ ලියලා බාර දෙන්න තියෙන අවසාන දිනය. whom to hand over කියන්නේ කාටද මේක බාර දෙන්න ඕන. ඔන්න ඔය විස්තර ටික දාලා note එකක් ලියන්න ඕන. notice නෙමෙයි note එකක් ලියන්න ඕන. right. දැන් බලමු මොකද උත්තරයක් ලියන්න. note එකක් ලියනකොට අපි දන්නවා note එකක් බොහොම කෙටියෙන් ලියන්න ඕන. ගොඩාක් ලොකු විස්තර ලියන්න යන්නේ නැහැ note එක. වාක්‍ය sentences දෙකෙන් sentences සාමාන්‍යයෙන් ඔය word limit එකක් දීලා තියෙනවා වචන 50කින් ලියන්න කියලා. ඔය සාමාන්‍යයෙන් අපි එච්චර දිගට ලියන්නේත් නැහැ note එකක්. හරිද? දැන් ඔක දීලා තියෙන නිසා වචන 40න් 50න් ලියන්න කියලා තියෙනවා. note එකක් ගොඩාක් කෙටි වෙන්න ඕන. ලියන note එක ගොඩාක් කෙටි වෙන්න ඕනේ. මොකද ඒකේ අපි කෙටි පණිවිඩයක් දෙන්නේ. ඔයාලට මං කියන එක ඇහෙනවද? හරි. හරි. බලා ගන්න. එතකොට note එකක් ලියන්න තියෙන්නේ. note එකේ ගොඩක් කෙටි වෙන්න ඕනේ. ගොඩාක් විස්තර ලියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ අදාළ කාරණේ ලියන්න ඕන. අමතර කාරණා අහන්නේ නැහැ. හරිද? අදාළ කාරණේ කෙටියෙන් ලියන්න ඕන. note එකේ අපි කරන්නේ දකුණු පැත්තේ උඩ දිනේ දා ගන්න ඕනේ. මේ පැත්තේ උඩ දිනේ. අපි අද දිනේ දාමු. හතරයි 9යි 2021 පේනවනේ වෙලාව යනවා ගොඩාක් ඉක්මනින්. කොහොමත් නොවැම්බර් ඉස්කෝලේ පටන් ගන්නකොට නොවැම්බර් කරන්න පුළුවන් වේද දන්නේ මේ යන විදිහට. වැක්සීන් කරලා කියනනේ ළමයින්ට ඉස්කෝලේ පටන් ගන්න. ඉතින් තාම වැක්සීන් කරනවද නැද්ද කියලාවත් තීරණයක්
හරියට අරගෙන නැහැ. ඒක නිසා ටිකක් ප්‍රමාද වෙයි. සමහර විට නොවැම්බර් පටන් ගන්නත් පුළුවන් කියන්න බෑ කොහොම වෙයිද කියලා. රයිට්. එතකොට දිනේ දැම්මා. යාළුවගේ නම මෙතන ඇඩ්‍රස් කරන්න ඕන. අපි යාළුවගේ නම ලියමු. සංජීව කියලා මම ලියනවා. ඔයාලා කැමති නමක් දාගන්න. හරිද? ඩියර් කියලා පාවිච්චි කරන්නේ නැහැ. මතක තියාගන්න ඩියර් කියලා එහෙම ලියන්න එපා. මම නම ලිව්වා. කමා එකක් දැම්මා. හරි. දැන් ඊළඟට තමයි අපි විස්තරය ලියන්නේ. මොකද්ද විස්තරේ? The teacher asks all the students of the class to write an essay for a competition. මොක තමයි පණිවිඩය. මේ ටීචර් කියලා තියෙනවා essay competition එකකට essay එකක් ලියන්න කියලා පන්තියේ ඔක්කොටම. all of you නේ. ඒතර all ඔක්කොටම. හරි. පිළියමු. මේක ඉතින් විස්තර අහන්නේ how are you I am fine ඒව ලියන්නේ නැහැ හොඳ නෝට් එකේ. කෙලින්ම අදාළ කාරණේ තමයි කෙලින්ම ලියන්නේ. ඒතර අපි ලියනවා our teacher asks us to write an essay on the topic of මෙන්න මේ මාතෘකාව යටතේ essay එකක් ලියන්න කියලා කිව්වා teacher. For an essay competition. Our teacher asked us to write an essay on the topic of environment pollution for an essay competition which is organized by the Zonal Education Office. කලාප අධ්‍යාපන කාර්යයෙන් සංවිධානය කරන තරඟයකට මෙන්න මේ මාතෘකාව යටතේ essay එකක් ලියන්න කියලා ටීචර් කිව්වා. හරිද? ඊට පස්සේ අපි ලියනවා it should be consisted of at least it should be consisted of කියන්නේ මේක සමන්විත වෙන්න ඕනේ at least අඩුම තරමේ 250 words වචන 250කින්වත් සමන්විත වෙන්න ඕන අඩුම තරමේ. හරිද? ඊළඟට අපි කියනවා you need to hand over your essay on or before
on or before කියන්නේ මෙන්න මේ දිනේට හරි ඊට කලින් හරි on or before 20th September to our class teacher. You need to hand over your essay on or before 20th September to our class teacher. The class teacher to September 20 හෝ ඊට කලින්. On or before කියන්නේ ඒකයි. On 20th එහෙම නැත්නම් before 20th 20 එහෙම නැත්නම් 20ට කලින් බාර දෙන්න ඕනේ class teacher ට. ඔය කියලා තියෙන ඔක්කොම විස්තර ඕකේ දැන් තියෙනවා. ඊට පස්සේ මේකේ තව මොකුත් ලියන්න නැහැ මොකද දැන් වචන ගාන වැඩි නිසා අපි යටින් ඉවර කරනවා. නම ලියලා තමන්ගේ නම ලියලා නෝට් එක ඉවර කරන්න. හරිද? ඕක තමයි නෝට් එක. ඉක්මනට ලියා ගන්න. right. එහෙනම් අපිට මම ඔයාලට 12 වෙනි ප්‍රශ්නේ ලියන්න කියලා කිව්වේ. අර modal verbs වලින් ඊට කලින් අපි 12ත් කතා කරනවා 11 වෙනි ප්‍රශ්නෙත් එහෙමම කතා කරගෙන යන්. question number 11 වල තියෙන්නේ ඔයාලට paper එකේ first paper එකේ අන්තිමට එන විදිහේ ප්‍රශ්නයක්. පොඩි paragraph එකක් ලියන්න. topics දෙකක් දීලා තියෙනවා. එතකොට ඒකෙන් එකක් ගැන පොඩි ඡේදයක් ලියන්න කියලා කියනවා. මේ තියෙන්නේ write a short paragraph on one of the following. Use about 50 to 60 words. වචන 50ත් 60ත් අතර ප්‍රමාණයක් පාවිච්චි කළා ඡේදයක් ලියන්න කියලා කියනවා. හරිද? දැන් මේ මතක තියාගන්න මේ ලියන paragraph එක ඔකට හම්බෙන්නේ ලකුණු 5යි. හරිද? ලකුණු 5 හම්බෙන්න නිසා ලකුණු 5ක් ලැබෙන නිසා තමන් තේරුම් ගන්න ඕන ඔකට අපි ගොඩාක් වෙලා ගත කරලා ගොඩාක් ලොකුවට ලියලා වැඩක් නැහැ. හරිද? වචන 50යි 60යි නම් ඒ ප්‍රමාණය ලිව්වනම් ඇති. හරිද? ඒ ප්‍රමාණය ලිව්වනම් ඇති. ඊට වැඩිය ලියන්න යන්න එපා වෙලාව ගත කරලා. මොකද හේතුව අපිට කොච්චර ලිව්වත් හම්බෙන්නේ ලකුණු 5යි උපරිම. ඒක නිසා කල්පනාවෙන් උත්තර ලියන්න ඕන. දැන් අපි බලමු ඒකේ පළවෙනි මාතෘකාව books are my friends. පොත් මගේ යාළුවෝ කියන එක. පොත් මගේ යාළුවෝ කියන එක අදහස පොත් කියනවා දැන් සමහර අය පුරුද්දක් විදිහට පොත් කියවන අයත් ඇති පොත් කියවන්න කැමති අයත් ඇති පොත් කියවන එක පුරුද්දක් කරගෙන ඉන්න අයට පොත් වලින් ඇත්තටම අපිට දැනුම ලබා ගන්න පුළුවන්. books gives us කියන්නේ a book gives us knowledge දැනුම දෙනවා අපිට and
a book gives us knowledge and also it gives us pleasure. අපිට සතුටක් ලබා දෙනවා පොතකින්. හරිද? ඊට අමතරව when you read books පොත් කියවනකොට you can spend your time meaningfully. කාලය තමන්ගේ කාලය අර්ථාන්විතව ගත කරන්න පුළුවන්. You can gather lot of information about new places, new culture. හරි අලුත් කල්චර්ස් ගැන සංස්කෘතීන් ගැන අලුත් අත්දැකීම් ගන්න පුළුවන්. ගොඩාක් තොරතුරු එකතු කරගන්න පුළුවන්. හරිද? ඒ වගේ තමයි education. දැන් ඔයාලා ආසාවට පොත් නොකියුවට සමහර අය දැන් පොත් කියවන්න කැමති නැහැනේ. ඒ වුණාට books are the main element of education. අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් තමයි පොත්. ඔයාලා අකමැති වුණත් කැමති වුණත් පොත් කියවන්න වෙනවා ඉගෙන ගන්නකොට. හරිද? ඔන්න ඔය වගේ නිසා. ඉතින් ඒක නිසා පොත් වලින් එතකොට it helps us. එකෙන් අපිට උදව් වෙනවා to improve our knowledge. අපේ දැනුම වැඩි කරගන්න, to gather new experiences, අලුත් අත්දැකීම් එකතු කරගන්න. හරි? To spend our time meaningfully and happily අපේ කාලය සතුටින් අර්ථාන්විතව ගත කරන්න උදව් වෙනවා. ඒක නිසා when you read a book, when you have a book with you, පොතක් තියෙනට ඔයාගාව, you do not feel lonely. ඔයාලට තනිකමක් දැනෙන්නේ නැහැ. ඒක නිසා අපිට කියත හැකි books are my friends කියලා. පොත් මගේ යාළුවෙක් කියලා කියන්න පුළුවන්. හරිද? right. ලියාගමු. දැන් මම දෙන්නම් පොඩි ඡේදයක් මම දැන් ලියනවා. ඒක ලියා ගන්න.
හරිද? මේක තමයි මම ලියපු ඡේදය බලා ගන්න. Books are our real friends. පොත් කියන්නේ අපේ ඇත්ත යාළුවෝ, because they give us knowledge, අපිට දැනුම දෙනවා, and pleasure, අපිට සතුට දෙනවා. They also help us to spend our time meaningfully and happily. අපේ කාලය අර්ථාන්විතව සතුටින් ගත කරන්න උදව් වෙනවා. Books help us to gather information. ඒ උදව් වෙනවා අපිට තොරතුරු එකතු කරගන්න. Learn about new cultures, අලුත් සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න. And provide us with new experiences. ඒ වගේම අපිට අලුත් අත්දැකීම් ලබා දෙනවා. Books can be of different kinds. පොත් විවිධ වර්ගවල පොත් තියෙනවා. There are novels, නවකතා තියෙනවා. Biographies, අපි කියන්නේ චරිතාපදාන, එක එකයි ජීවිත කතා ගැන. Books of philosophy, දර්ශනය ගැන පොත්. Books of different fields of study, විවිධ විෂය ශාස්ත්‍ර ගැන පොත්. Economics, political science, bioscience, ඒ වගේ විවිධ විෂය ශාස්ත්‍ර ගැන පොත් තියෙනවා. All these books help us in many ways. මේ පොත් අපිට විවිධ ක්‍රමවලින් අපිට උදව් වෙනවා. When you have a book with you, ඔයාගාව පොතක් තියෙනකොට you won't feel lonely. ඔයාට තනිකමක් දැනෙන්නේ නැහැ. ඒක තමයි මම ලියපු ඡේදය. මෙතන ඇතර වචන තියෙනවා.
මෙතන වචන 75ක් විතර තියෙනවා. වැඩිපුරත් ලියවිලා තියෙන වචන 15ක්. වචන වැඩි ඇත්තට මෙතන පොඩ්ඩක් වැඩි වචන. මේක ලියා ගන්න හොඳද? හරි අපි ඊළඟට ලියාගෙන ඉවරයි නේද? right ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ. ඒක තමයි ගෙදෙද්දි කරන්න කිව්ව එක ප්‍රශ්නයක්. ඒකට අපි කලින් දවසේ modal verbs කරපු නිසා මේකට උත්තර ලියන්න කියලා කිව්වා. ඒක දැන් අපි බලමු උත්තර කතා කරලා. right බලා ගන්න. 12 වෙනි ප්‍රශ්නේ complete the sentences with a modal verb from the box below. Sometimes more than one answer is possible කියලා කියන. ඒ කියන්නේ සමහර තැන්වලට එක උත්තරයට වැඩිය එන්න පුළුවන්. දැන් should එන තැනට සමහර ඒවාට must එන්න පුළුවන්. හරි? මොකද එකම අදහස පොඩ්ඩක් වෙනස් කරලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එක උත්තරයට models දෙකක් එන වෙලාවලුත් තියෙනවා. හරිද? right first one පළවෙනි එක පළවෙනි ප්‍රශ්නේ කියනවා you touch that dog it looks dangerous. ඒ කියන්නේ අර බල්ලා අල්ලන්න එපා. it looks dangerous කියන්නේ එයා ටිකක් අනතුරුදායකයි. දැන් ඕකට අපි දාන මොඩල් එක තමයි පළවෙනි එකට. ඔතන කරන්න එපා කියලානේ අපි කියන්න ඕන. ඔයාලගේ දීපු උත්තරවල අපිට ඕකට ඕන නම් shouldn't ගන්නත් පුළුවන් mustn't ගන්නත් පුළුවන්. හැබැයි ඔයාලගේ දීපු උත්තරවල shouldn't කියන ආන්සර් එක නැහැ. හරිද? ඉතින් අපි ගන්නවා mustn't කියන උත්තරේ. You mustn't touch that dog. must කියලා කියන්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න එපා නම් mustn't, කරන්න නම් must. හරිද? should පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඒතර ඔයාලට ඕන මෙතෙන්ට shouldn't ගන්නත් පුළුවන්. shouldn't උත්තරේට දීලා නැති නිසා mustn't ගන්නවා. You mustn't touch that dog. It looks dangerous. Second one, to feed the cat
feed the cat at least twice a day. You can feed the cat කියන්නේ පූසට කන්න දෙනවට. පූසට කන්න දෙන්න ඕනේ at least twice a day. දවසට දෙපාරක්වත්. මේකත් කරන්න ඕනම දෙයක්. එතකොට අපි පාවිච්චි කරන අතන දීලා තියෙනවා need කියන එක. මොකද මෙතන to එනකොට අපි need තමයි දාන්න වෙන්නේ. හරිද? අපිට must to feed කියලා ගන්න බෑ, should to feed, can to feed එක ගන්න බෑ. මේ need to කියන එක එකට එන්නේ. හරිද? need to ඊට පස්සේ root verb එක. ඒක නිසා මෙතන to තියෙනවා. එතන need කොහොමත් එනවා. You need to feed the cat at least twice a day. දවසට දෙපාරක්වත් පූසට කෑම දෙන්න ඕනේ. Number 3, the bus be here by now. That is what the schedule says. The bus එක මේ වෙලාව වෙනකොට දැන් එන්න ඕනේ. That is what the schedule says. schedule එක කියන්නේ කාලසටහන උතන. time table එක schedule එකට අනුව දැන් බස් එක එන්න ඕනේ. එහෙනම් අපි ගන්නවා should කියන එක. The bus should be here by now. දැන් බස් එක මෙතන තියෙන්න ඕනේ කියන බස් එක දැන් ඇවිල්ලා තියෙන්න ඕන. That is what the schedule say කියන්නේ time table එකේ හැටියට දැන් බස් එක ඇවිල්ලා තියෙන්න ඕනේ. Number 4, when I was 6, ඒ කියන්නේ මං අවුරුදු 6 දී when I was 6 I play violin but I haven't practiced since then. So I play anymore. මොකද්ද මේ කියන්නේ? when I was 6 මම අවුරුදු 6 දී මට වයලින් එක ප්ලේ කරන්න පුළුවන්. ඒතර මේ කියන්නේ අතීත කාලෙක. අපි පුළුවන් දේවල් වලට ගන්නේ can. ඒතර can වල අතීත කාලේ තමයි could. එහෙනම් උත්තරේ දානවා when I was 6 I could play violin. අවුරුදු 6 දී මට වයලින් එක ප්ලේ කරන්න පුළුවන්. can play කියන එක අතීත කාලේ නිසා. අවුරුදු 6 දීනේ. when I was 6 කියන අවුරුදු 6 දී. ඒතර can නෙමෙයි could. can වල අතීත කාලේ. I could play violin but I haven't practiced since then. ඒ දවස්වල ඉඳලා මම වයලින් එක ප්‍රැක්ටිස් කරලා නැහැ තාම. කියන්නේ අවුරුදු 6 දී මට ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ මම වයලින් ප්ලේ කරන්න ප්‍රැක්ටිස් කරේ නැහැ. ඉතින් දැන් මට වයලින් එක ප්ලේ කරන්න පුළුවන්ද දැන්? දැන් වයලින් එක I play anymore. තවදුරටත් මට දැන් වයලින් එක ප්ලේ කරන්න බෑ. දැන් වර්තමාන කාලේ බෑ නම් can වල නෙගටිව් එක. එහෙනම් ඔයාලා මෙතන ගන්න ඕන cannot කියන එකේ contraction එක ඇති කිරීම can't.
එතකොට answers තමයි when I was 6 I could play violin. අවුරුදු 6 දී මට violin එක play කරන්න පුළුවන්. But I haven't practiced since then. එදා ඉඳලා මම practice කළා නෑ. So I can't play anymore. නිසා තවදුරටත් play කරන්න බෑ. Number 5. Right, number 5. Judith go to school on Saturdays. She has a 5-day week. ඒ කියන්නේ ජූඩිත් සෙනසුරාදා ඉස්කෝලේ යන්න ඕනේ නෑ. මොකද එයාගේ ඉස්කෝලේ යන තියෙන්නේ සතියේ දවස් 5 විතරයි. කියන්නේ 5 day week කියන්නේ ඒකයි. එයාගේ සතියේ දවස් 5යි. ඒ කියන්නේ එයා ඉස්කෝලේ යන්න ඕන දවස් 5යි. ඒ කියන්නේ සැටර්ඩේ එයා ඉස්කෝලේ යන්න ඕනේ නෑ. ජූඩිත් සැටර්ඩේ ඉස්කෝලේ යන්න ඕනේ නෑ කියන අදහස එන්න අපි කරන්න අවශ්‍ය නෑ කියන තේරුමෙන් මෙතන දානවා need not කියන එක කෙටි කරාම needn't නැත්නම් need not. Judith need not go to school on Saturdays. She has a 5-day week. සෙනසුරාදා ජූඩිත් පාසල් යන්න අවශ්‍ය නැහැ. ඇයට තියෙන්නේ දවස් 5 සතියක්. Number 6. I rather stay at home than go out. And have dinner in a restaurant. එතන බලන්න මේක කියන්නේ තේරුම තමයි I blank එකක් rather stay at home මං ගෙදර ඉන්නවා then go out and have dinner in a restaurant. එළියට ගිහලා restaurant එක dinner ගන්නවට වැඩිය මං ගෙදරට වෙලා ඉන්නවා. හරිද? එතන මෙතන අපි ගන්න මොඩල් එක තමයි would කියන එක. would පාවිච්චි කරන අපේ suggestions ඒ කියන්නේ යෝජනා විදිහට කියන්න. හරි? I would rather stay at home than go out and have dinner in a restaurant. මම මේ restaurant එකට ගිහිල්ලා කනවට වැඩිය හොඳයි මං ගෙදර ඉන්නවා. Number 7. Ask Henry. අහන්න හෙන්රිගෙන්. අහන්න හෙන්රිගෙන්. He blank එක ඊට පස්සේ no the answer but I am not sure. මෙතන කියනවා ask Henry හෙන්රිගෙන් අහන්න he
root verb එක model එකෙන් පස්සේ root verb එකේ තියෙන no දන්නව ඇති උත්තරේ but I am not sure කියන මට sure නෑ. ඔව් සමහර විට උත්තරේ දන්නව ඇති. දැන් ඒ වගේ තේරුම එන්නේ අපි මොකද්ද දාන්නේ? ඔය කියන්නේ possibility එකනේ. ඒ කියන්නේ වෙන්න පුළුවන්. මේ හෙන්රි උත්තරේ දාන්න පුළුවන් සමහර විට ඔහු උත්තරේ දාන්න පුළුවන්. හැබැයි මට ෂුවර් නෑ. ඒ කියන්නේ possibility එකක්නේ. වෙන්නත් පුළුවන්, වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. possibility එක ගැන කියනවා නම් අපි කියන්නේ දැන් වහින්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒතර මම කියනවා it may rain. වහින්න පුළුවන්. මේවල අතීත කාලේ විතර අපි කියන්නේ might කියන එක අපි වර්තමානයේත් පාවිච්චි කරනවා. ඒතර it might rain වහින්නත් පුළුවන්. හරිද? ඒ වගේ තමයි. ඒතර ask Henry එතන උත්තරේ තියෙනවා might. He might know the answer. උත්තරේ දන්නව ඇති සමහර විට but I am not sure. මට sure නෑ. හරිද? ඒතර might පාවිච්චි කරන්නේ possibility එකක්. වෙන්න පුළුවන් දෙයක් ගැන කියන්නේ. Number 8, she study harder. She study harder if she wants to pass the exam. If she wants to pass the exam. මෙතන ඇය මහන්සි වෙලා වැඩ කරන්න ඕන study hard තව ටිකක් මහන්සි වෙලා පාඩම් කරන්න ඕන if she wants to pass the exam විභාගේ පාස් වෙන්න ඕනේ නම් ඇය තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ study කියන එක තියෙනවා root verb එක. ඒතර මෙතන model එකක් ගන්න ඕන. මෙතන මං කිය උත්තර දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඕන should ගන්නත් පුළුවන් must ගන්නත් පුළුවන්. මම මෙතෙන්ට must ගන්නවා. මොකද අපි must වෙන තැනකට ගත්තේ නැති නිසා. I think she must study harder if she wants to pass the exam. ඇයට විභාගේ පාස් වෙන්න ඕන නම් මහන්සිලා වැඩ කරන්න ඕනේ. ඒතර she must කියවහම අනිවාර්යෙන් කරන්න ඕනේ. she should කියලා අපිට ගන්නත් පුළුවන්. should කිව්වහම අනිවාර්යම නෙමෙයි උපදේශක් විදිහට කියනවා. ඇය මහන්සිලා වැඩ කරන්න ඕනේ විභාගේ පාස් වෙන්න ඕන නම් කියලා. හරිද? should must දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන් එතෙන්ට. අර තේරුමේ චූටි වෙනසක් වෙනවා එච්චරයි. ඒ දෙකේ තියෙන වෙනස. ඊට 9. I am tired. මට මහන්සි. I blank go to bed early tonight. මම වෙලාසනින් අද නින්දට යනවා. මට මහන්සි. ඉතින් මේක අනාගත කාලෙනේ වෙන්න තියෙන දෙයක්. ඉතින් අපිට ලේසියෙන්ම will ගන්න පුළුවන්. I will go to bed early tonight. එහෙම නැත්නම් I should ගන්න පුළුවන්. I must ගන්න පුළුවන්. එතන ගොඩාක් උත්තර ගන්න පුළුවන්. ඇඩ්වයිස් එකක් විදිහට කියන්න පුළුවන්. I should සජෙෂන් එකක් විදිහට. should පාවිච්චි කරලා මම වෙලාසනින් නින්දට යනවා. must තරම් අනිවාර්යයෙන්ම කරන දෙයක් විදිහට ඕනනම් කියන්නත් පුළුවන්. අර අපි කිය සමහර ඒවට එක උත්තරයට වැඩි එනවා. ඊළඟට 10 you've just had a huge breakfast.
You just had a huge breakfast කියන ඔයා දැන් ලොකු breakfast එකක් ගත්තා. hungry anymore. ඊට පස්සේ බඩගිනි වෙන්න බෑ. ඔව්. දැන් මොකක්ද එතන ගන්න උත්තරේ? 10 වෙනි ප්‍රශ්නය. ඔතන අපිට you shouldn't කියලා ගන්නත් පුළුවන්. You shouldn't be hungry anymore. ඉතින් shouldn't කියන එක ඔයාලට දීලා නැහැ උතන. නෙගටිව් දීලා තියෙන්නේ mustn't කියන එකයි need not කියන එකයි. ඉතින් අපිට එකයි ගන්න. ඒතර mustn't කියන එක තමයි ගන්න වෙන්නේ. You mustn't be hungry anymore. ඊට පස්සේ ඔයාලට බඩගිනි වෙන්න බෑ. එතකොට mustn't කිව්වහම ටිකක් තද වැඩි අනිවාර්යයෙන්ම කියන අදහසනේ. හරි. මොකද අනිත් need not කියන එක අපිට ගන්න බෑ උතින්ට. Number 11. I have gone to the doctor. I have gone to the doctor. මං ඩොක්ටර්ව හම්බෙන්න ගියා. නෑ. ඉතල වාක්‍ය කියලියුම නැත්තම් තේරුම ගන්න බෑ. But it got better after a few days. Alright. උතන්ට එන්නේ මට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න තිබුණා. ඒ වුණාට ටික දවසක් ගියන් පස්සේ ඒක හොඳ වුණා. ඩොක්ටර්ව හම්බෙන්න ගියේ නෑ. හරිද? මේක අතීත කාලේ සිද්ධියක්. මට ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න තිබුණා. මම ගියේ නෑ. But it got better after a few days. දින කිහිපයකට පස්සේ මට හොඳ වුණා. අතීත කාලේ හොඳද? ඉතින් මම මෙතනට ගන්නවා could. I could have gone to the doctor. මට ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට ගියේ නෑ. ඒ වුණාට but it got better after a few days. මට දින කිහිපයක් ගියන් පස්සේ ලෙඩෙත් හොඳ වුණා. could have gone කියලා නිතරම කියන්නේ වෙන්න පුළුවන් කියන එක. හරිද? could have gone, could have taken, could have taken කොත් ගන්න පුළුවන්කම තිබුණා. අන්න ඒ වගේ අදහස. 12. If you speak to her, if you speak to her, she probably tell you the truth. දැන් මේක if conditional clause එකක්. conditional sentence එකක්. if වලින් පටන් ගන්නනේ මම 10 බස්සරදී ඔයාලට conditional sentences කතා කරා. දැන් 11 ඉදිත් අන්තිමට තියෙනවා conditional sentences. ඒකත් ඔයාලට බලමු ඉස්සරහට කතා කරන්නම්. පොඩ්ඩක් මතක් කරන්න. මොකද conditional sentences 9 10 11 පන්ති තුනේම තියෙනවා. බලන්න if you speak to her ඔබ කතා කරොත් ඇයට speak කියලා simple present tense එකේ තියෙන්නේ. ඒතකොට if clause එක simple present අපි කියනවා main clause එක ඇතුළේ යන්නේ simple future වලින් යන්න ඕන. එහෙනම් she tell probably කියන්නේ adverb එක. tell කියන එක තමයි verb එක. ඒතකොට මම ගන්නවා උත්තරේ she will probably tell you the truth. If you speak to her ඔබ කතා කරොත් ඇයට
she will probably tell you the truth. අය ඔබට ඇත්ත කියාවි. if clause එක මේ තියෙන if clause එක if වලින් පටන් ගන්න if clause එක. ඒකෙන් කියනවා condition එකක් කොන්දේසියක්. මොකද ඔයා කතා කරොත් ඇයට ඒ කොන්දේසිය කරොත් ලැබෙන result එක තමයි අය ඔයාට ඇත්ත කියාවි. if clause එක simple present ආවොත් you නේ තියෙන්නේ. ඒක නිසා root verb එක speak simple present. if clause එක අපි මේ simple present වලත් main clause එක simple future වලින් තියෙත. ඒ කියන්නේ will වලට root verb එක එකතු කරලා. හරිද? ওই විදිහට තමයි 12 වෙනි ප්‍රශ්නෙට උත්තර ටික එන්නේ. ප්‍රශ්න අංක 12. හරිද? ඊළඟට මම ඔයාලගේ pupils book එකේ පොඩි වැඩක් තියෙනවා. ඒක කතා කරලා අදට පන්ති නවත්තනවා. ඉස්සෙල්ලා අපි බලමු මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. right. මේ page 106 106 activity 6 5වෙනි activity එක. පිටුව 106 pupils book එකේ පෙළ ගන්න පිටුව 106. හරි බලා ගන්න ආපහු පොඩක් සිග්නල් ලොස් එකක් ආවා. යන්තම් ආපහු හරි ගියා. මෙන්න මේ කොටස තමයි බලා ගන්න ඕන. හරිද? ඒකේ තියෙන්නේ පොඩක් විනාඩියක් දෙන්න මම හිතන තැන. නවවෙනි යුනිට් එකේ හොඳ යුනිට් 9 enigma කියන එක. enigma කියන්නේ ටිකක් මොනවා හරි පැහැදිලි කළ නොහැකි දෙයකට අපි කියන enigma කියලා. mysterious කියන තේරුම. හරි. ඒ යුනිට් එකේ activity 6 වල තියෙනවා use the information given below and write a description on Bermuda Triangle. Bermuda ත්‍රිකෝණය කියලා තියෙනවනේ. Bermuda ඇට්ලාන්ටික් සාගරයේ තියෙන. ඒතර ඒක ගැන විස්තර ටිකක් දීලා තියෙනවා. මේ විස්තර ටික බලලා ඡේදයක් ලියන්න කියලා තමයි කියන්නේ. හරිද? මේ ටික බලලා ඡේදයක් ලියන්න කියලා කියනවා. දැන් බලන්න දීලා තියෙන මම ඕන මේ මුල කරුණු කීපයක් කියන්නම්. First one, located in the Atlantic Ocean, the Bermuda Triangle falls between Bermuda, Puerto Rico and Florida. Bermuda Triangle එක තියෙන ඇට්ලාන්ටික් සාගරයේ මේක තියෙන්නේ Bermuda Triangle එක triangle ගම් ත්‍රිකෝණයක්නේ. මේ ත්‍රිකෝණය තියෙන්නේ between Bermuda, Puerto Rico and Florida කියන
ඔය ඇමරිකාවේ ප්‍රාන්තයක් මේ ෆ්ලොරිඩා පෝටරිකෝ කියන්නේ මට මතක විදිහට බ්‍රසීලේ බර්මියුඩා කියලා දූපතක් වෙන්න ඕන. ඒවා අතර තමයි මේ ත්‍රිකෝණය තියෙන්නේ. හරිද? Second one, a number of mysterious planes and boat incidents have occurred. මේ ගොඩාක් අභිරහස් ගුවන් යානා බෝට්ටු නැව් සිද්ධි ඇති වෙලා තියෙන මේකේ අතුරුදහන් වීම. හරිද? ඉතින් ওই තියෙන කරුණ ওই දෙවෙනි කරුණ. තුන්වෙනියට කියනවා most investigations indicate bad weather and human error are the more likely culprits. Culprits කියන්නේ වරදකරු. ඒතර ඉන්වෙස්ටිගේෂන්ස් කියන්නේ මේ පිළිබඳ කරපු පරීක්ෂණ වලින් පෙන්වනවා බෑඩ් වෙදර් කියන්නේ අයහපත් කාලගුණය, හියුමන් එරර් කියන්නේ මිනිස්සුන්ගේ වැරදි, මිනිස්සු අතින් වෙන වැරදි නිසා තමයි කියලා මේ කල්ප්‍රිට්ස් කියන්නේ මේ ගොඩක් අතුරුදහන් වීම වලට හේතුව වෙලා තියෙන්නේ. ඊළඟ පොයින්ට් එකේ කියනවා Bermuda Triangle is actually a part of a regularly sailed shipping lane with cruise ships and other boats also frequently sailing through the area. Bermuda Triangle කියන්නේ actually part of regularly sailed shipping lane. Regularly කියන්නේ නිරන්තරයෙන්ම මුහුදේ බෝට්ටු නැව් ගමන් ගන්නා මුහුදු මාර්ගයක තමයි මේ Bermuda Triangle එක තියෙන්නේ. with cruise ships ඒ කියන්නේ මගී ප්‍රවාහන නැව් ඒ වගේම බෝට්ටු ගොඩක් වෙලාවට මේ sailing through the area කියන්නේ මේ Bermuda Triangle එක හරහා තමයි යන්නේ. ඒක ගොඩක් නැව් ගමන් ගන්නා මාර්ගයක තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ කියන aircraft also common in Bermuda Triangle. ගුවන් යානාත් Bermuda Triangle එක උඩින් යනවා both private and commercial planes. පෞද්ගලික ගුවන් යාන ඒ commercial planes කියන්නේ වාණිජ ගුවන් මගීන් ප්‍රවාහනය කරන ගුවන් යාන commonly flying through the airspace. ඒකේ ගුවන් සීමාව යනවා ඒ Bermuda Triangle එකට උඩින් යනවා. ඉතින් stories of unexplained disappearance in Bermuda Triangle මේ විස්තර කළ නොහැකි මේ Bermuda Triangle එකේ මේ ඔය ගුවන් යානා නැව් අතුරුදහන් වීම started reach public awareness. මේක මේ මිනිසුන්ගේ දැනුවත්භාවයට ආවේ මේක කියන විදිහට 1950 ගණන් වල ඉඳලා around 1950 and have been consistently reported since then. එදා ඉඳලා නොකඩවා ඒ වගේ සිදුවීම් වාර්තා වෙනවා. Unverified supernatural explanations for Bermuda Triangle incidents have included reference to UFOs and even mythical lost continent of Atlantis. I think unverified supernatural explanations කියන්නේ තහවුරු නොකළ unverified supernatural explanations කියන්නේ මේ ඇත්තටම මේ යථාර්ථවාදී නොවන supernatural කිව්වහම නිකන් අර ඇත්ත නොවන පැහැදිලි කිරීම මේ තමයි මේ Bermuda Triangle එකේ සිදුවන සිදුවීම් ගැන අර අපි කියන supernatural කිව්වහම ඇත්ත නෙමෙයි නිකන් ඒව නිකන් අර මනෝමය අපි හිතින් හිතාගත්තු මට්ටමේ තහවුරු කළ නොහැකි පැහැදිලි කිරීමක් තමයි මේ සිදුවීම් වලට කියන UFOs කියන්නේ මේ unidentified flying objects කියන එක කියන්නේ හඳුනා නොගත් පියාඹන ද්‍රව්‍ය කියන ඔය අපි කියන දැක දුන පියාඹන පීරිසි යනවා කියලා කියන්නේ අන්න ඒ වගේ ඒවා මේ කලාපේ තියෙනවායි කියලා මතයක් තියෙනවා. ඒ වගේම even mythical lost continent ඒ කියන්නේ මිත්‍යා මේ මහද්වීපයක් තියෙනවා අතුරුදහන් වෙච්ච එක මිත්‍යා මතයක් ඇට්ලැන්ටිස් කියලා. අන්න ඒක ඔය පියාඹන පීරිසි ඒවා ගැන කතා වෙනවා මේ Bermuda Triangle එකේ. හරිද? ඉතින් other explanations have included අනිකුත් පැහැදිලි කිරීම තමයි මේ සිදුවීම් වලට magnetic anomalies ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රවල තියෙන ප්‍රශ්න. pirates කියන්නේ මුහුදු කොල්ලකාරයෝ. deliberate sinking කියන්නේ හිතාමතා නැව් ගිල්ලවනවා මොකද ඉන්ෂුරන්ස් ලබා ගන්න ඒවට. hurricanes කුණාටු gas deposits ඒ කියන්නේ
gas nidhi, rough weather ralu kala gune, huge waves vishala rally and human errors මිනිස්සුන්ගේ අතින් වෙන වැරදි ඔන්න ඔය හේතු නිසා මේක වෙනවයි කියලා තියෙනවා ඊට පස්සේ ඒකේ සිදුවීම් කීපයකුත් යටින් දීලා තියෙනවා some famous reported incidents the Bermuda Triangle include ඔය Bermuda Triangle එකේ වෙච්ච සමහර ප්‍රසිද්ධ සිදුවීම් කීපයක් කියලත් සිදුවීම් දාලා තියෙනවා කීපයක් හරිද දැන් අපිට කියන්නේ ওই තොරතුරු පාවිච්චි කරලා ඡේදයක් ලියන්න කියලා තමයි කියන්නේ හරිද මටත් ඕන ඔයාලට ගෙදරදී ඔය තොරතුරු හරි පිළිවෙලට දාලා ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න නැත්නම් ඡේදයක් ලියන්න හරිද ඔයාලට pupils book එකේ තියෙන හින්දා ඔක ගැටලුවක් නැහැ ඔක්කොම තොරතුරු තියෙනවා එතකොට ඒකෙන් පැරග්‍රාෆ් එකක් හදන්න ওই තොරතුරු බලලා හරිද හෙට මම ඒකේ උත්තරේ කතා කරන්නම් මෙන්න මේ විදිහටයි පැරග්‍රාෆ් එක එන්න ඕන කියලා ඒතර ඔය ඕක කරන්න හොඳද ගෙදරදී අනිවාර්යෙන් ඔය දෙන වැඩ කරන්න මොකද ඒක ඔයාලට ගොඩක් වැඩ කරනවා අඩුයිනේ අපි ඉංග්‍රීසි වල ගොඩක් කල්නුත් කියලා තියෙන වෙන විෂය වල නම් ඔයාලා පාඩම් කරන්න අර මේවා තියෙන ඉංග්‍රීසි වලින් පාඩම් කරන්න කියලා දේවල් නැහැ විතරම තමන් මොන හරි ඇක්ටිවිටීස් කරන්න ඕනේ ඒක තමයි තියෙන්නේ හරි ඕක කරන්න මං කිව්වේ පේපර් එකක් ලියන්න දෙනවා ඒක මං හිත කියන්නම් කවද්ද දෙන්නේ කියලා ඒක ලබන සතිය ඇතුළත පේපර් එක දෙනවා අනිවාර්යෙන් පේපර් එක ලියලා හැබැයි මට ගෙනත් දෙන්න ඕන සති ගණන් ගන්න බෑ දවස් දෙකක් ඇතුළත වගේ ලියලා සම්පූර්ණ පේපර් එක ලියන්න ඕන ඒ කොටස් 1 2 ලියලා පේපර් එක මට ගෙනත් දෙන්න ඕන මං ඒ පාර බලලා ආපහු දෙනවා ලකුණුත් එක්ක හරි මේ විදිහට අපි පේපර් කීපයක් ලියමු මොකද නැත්තම් පේපර්ස් ලියන්න විදියක් නැහැ නැත්තම් හරි රයිට් එහෙනම් රයිට් අදට පන්ති නවත්තනවා හෙටත් උදේ 6ට තියෙනවා පන්තිය හෙට උදේ 6ට හෝ 7ට මම වෙලාව දාන්නම් රයිට් එහෙනම් good morning children